හොඳයි ළමයි. ඔන්න දැන් මේ වෙනකොට තාප මිතියේ තාප ධාරිතාව, විශිෂ්ට තාප ධාරිතාව ඊළඟට අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් විලයන විශිෂ්ට ගුප්තතාපය, වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය මේ කියන ලොකු පරාසයකට අදාළව ගණන් ප්‍රමාණයක් අපි කතා කරලා තියෙන්නේ. මම ඔයාලට ටියුට් එක දීලා තියෙනවා. ටියුට් එකේ ඒ ගණන් ටික බලලා ටක් ගාලා හදලා ඉවරයක් කරන්න. ඊළඟට අපිට තියෙන ළමයි නිව්ටන්ගේ සිසිලන නියමය. මොකද්ද මේ නිව්ටන්ගේ සිසිලන නියමයේදී වෙන්නේ? මාතෘකාව ලියන්න. නිව්ටන්ගේ සිසිලන නියමය. නිව්ටන්ගේ සිසිලන නියමය. නිව්ටන්ගේ සිසිලන නියමය. right. මේ නිව්ටන්ගේ සිසිලන නියමයේදී අපි දැනගත යුතු කාරණයක් තියෙනවා සංවහනය පිළිබඳ. නේද? නිව්ටන්ගේ සිසිලන නියමය සාකච්ඡා වන්නේ සංවහනය සම්බන්ධයෙනි. හරි. සංවහනය සම්බන්ධයෙනි. දැන් මාතෘකාව සංවහනය. මොකද පුතේ මේ සංවහනය කියලා කියන්නේ? තාපය ඉවතට ගමන් කරන, එහෙම නැත්නම් තාපය හානි වන ආකාර තියෙනවා ප්‍රධාන ඒවා තුනක්. සන්නයනය, සංවහනය හා විකිරණය. සන්නයනය පිළිබඳව මේ පාඩමේ අවසානයේදී කතා කරනවා. විකිරණය පිළිබඳව මේ පාඩම නෙමෙයි ඊළඟ පාඩමේ කියන්නේ මොනවද පදාර්ථයේ හා විකිරණයේදී කතා කරනවා. අංග සම්පූර්ණ මේ වෙනකොට රිවිෂන් එකේ මේ පාඩම කරලා කතා කරලා ඉවරයි විකිරණයේ කොටස. ඊළඟට සංවහනය පිළිබඳව මෙතනදී කතා කරනවා. right. දැන් සංවහනය යනෝ තාපය හානි වන ප්‍රධාන ක්‍රම තුනෙන් එකකි. තාපය හානි වන ප්‍රධාන ක්‍රම තුනෙන් එකකි. මෙන්න මෙහෙම දාලා මේ තුන දාලා ලියගන්න. right. මොකද්ද දැන් බලමු මේ සංවහනය කියලා කියන්නේ. සංවහනය. පුතේ මෙන්න මෙහෙම යම් වස්තුවක් තියෙනවා නම් බාහිර පරිසරයේ උෂ්ණත්වයේ තීටා
not මෙයාගේ උෂ්ණත්වය θ නම් θ විශාලයි θ not වෙන අවස්ථාවක්. ඒ කියන්නේ බාහිර පරිසරයට වඩා මේ වස්තුවේ උෂ්ණත්වය වැඩි. එතකොට මෙයා අවට ස්පර්ශ වෙලා තියෙන මේ වාත ස්තරය ගත්තොත් එහෙම වාත ස්තරය ගත්තොත් එහෙම මෙන්න මේ වාත ස්තරයේ පොඩි අණු ප්‍රමාණයක් සැලකීමේදී මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ තියෙන තාපය මෙන්න මේ අවට ඉන්න වාත ස්තරයේ විසින් අරගෙන එයාගේ පරිමාව වැඩි වෙනවා. T සමානයි බිඳුවේදී මොකද වෙන්නේ? මේ වාත ස්කන්ධයේ බර mg කියලා ගත්තොත් එහෙම ඉහළට බර w කියලා ගත්තොත් එහෙම ඉහළට තියෙන පුතේ මේ වාත ස්කන්ධය මත උඩුකුරු කරපුවා. T සමානයි බිඳුවේදී මොකද වෙන්නේ? W සමානයි mg. ඒක නිසා සමතුලිතව ඉන්නවා. සමතුලිතයි. එක වෙලාවකට පසුව පොඩ වෙලාවකට පසුව මොකද වෙන්නේ? මේ ස්කන්ධය ටිකක් බතල වෙනවා. බතල වෙලා මෙයාගේ පල්ලහැට W එහෙමමයි. මොකද ස්කන්ධය වෙනස් වෙන්නේ නෑනේ. මෙතනින් උඩට ලොකු උඩුකුරු දෙරපුමක් ක්‍රියාත්මක වෙනවා U ට වඩා U1 විශාලයි. ඇයි හේතුව? පුතේ අදාළ වස්තුවෙන් ඒ වාත ස්කන්ධයේ තාපය ගත්තට පස්සේ එයාව ප්‍රසාරණයකට ලක් වෙනවා. එයා ලොකු වෙනවා. එයාව ප්‍රසාරණයකට ලක් වුණාට පස්සේ පරිමාව වැඩි වීම නිසා එයා මත උඩුකුරු දෙරපුම වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මේ වාත ස්තරය අසමතුලිත වෙලා මෙයා ඉහළට ගමන් කරනවා. එම නිසා වාත ස්කන්ධය අසමතුලිත වී ඉහළට ගමන් කරයි. ඔන්න ඕක තමයි පුතේ සංවහනය කියලා කියන්නේ. ඒතර මොකද වෙන්නේ? මෙයාට කවදාවත් මෙතන ස්ථාවරව ඉන්න බෑ. රත් වෙච්ච වස්තුවක් එක හේතු වෙලා ඉන්නකොට. හරි? රත් වෙච්ච වස්තුවක් එක හේතු වෙලා ඉන්නකොට එයා ස්පර්ශයෙන් තාපය අරගන්නවා. තාපය අරගෙන එයාගේ පරිමාව වැඩි කරගෙන අර කලින් තිබ්බ සමතුලිතතාව බෙදගෙන එයා ඉහළ යනවා. එතකොට ඒ හිඩැස පුරවන්න තව සිසිල් වාතය මෙතනට ඇදිලා එනවා. එයාටත් මේ වැඩේම වෙලා මේ ඉහළ යනවා. එතකොට මේ ක්‍රියාවලිය චක්‍රාකාරව ඔහේ සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒකෙත් මොකද වෙන්නේ? මේ වාතය ටික මෙහෙම උඩ නගිනවා. තාපය අරගෙන උඩ නගිනවා. එතන මෙන්න මේ විදිහට යන වායු ධාරාවන්ට තරල ධාරාවන්ට අපි කියනවා මොනවද? සංවහන ධාරා කියලා. එතන මේ සංවහන ධාරා ඇති කරමින් මෙයාලා ඉහළට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට තමයි මේ වාතයේ මේ වස්තුවේ මේ උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. ඇයි? මෙයාගේ තාපය අරගෙන තමයි මෙයා ප්‍රසාරණය වෙලා උඩ ගියේ. එතන මෙයාගේ තාපය අඩු වෙන්නේ. මෙයාගේ තාපය අඩු වෙනකොට මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා කාලයක් ගියාම ටික ටික කාබන් උෂ්ණත්වයට ලං වෙනවා. ඒක තමයි තේ එකක් බොනකොට බොන්න ගන්නකොට කටපිච්චුලාට චුට්ටකින් කටපිච්චෙන්නේ නැහැ. බොන්න පුළුවන් මට්ටමේ උෂ්ණත්වයකටපත් වෙනවා. ඕක තමයි මේ සංවහනය කියන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. පැහැදිලිද? right. ගියන්න රතු වස්තුවක් අවකාශය ඇති විට ඒ අවට ඇති ස්පර්ශිත
වාත ස්තරය රත් වූ වස්තුවෙන් තාපය ලබාගෙන ප්‍රසාරණයට ලක් වී උඩුකුරු තෙරපුම වැඩි කර ගැනීම. ආරම්භයේදී සමතුලිතව පැවති වාතය උඩුකුරු තෙරපුමෙහි වැඩිවීමත් සමග අසමතුලිත වී ඉහළට ගමන් කරයි. එවිට එම හිදැස පිරවීමට සිසිල් වාත ධාරා පැමිණෙන අතර මෙම ක්‍රියාවලිය සන්තතිකව සිදුවී වස්තුවෙන් තාපය ඉවත් කිරීම සිදුවේ. එවිට මෙම සංසිද්ධිය සංවහනය ලෙස හඳුන්වන අතර මෙසේ ඉහළට ඇදී යන රත් වූ වායු ධාරා සංවහන ධාරා ලෙස හඳුන්වනු ලැබේ.
ලියන්න තරුවක් දාලා ලියන්න. සංවහනය වායු ද්‍රව මේ ද්‍රවවල තියෙන ප්‍රබලමයි මේක. වායු ද්‍රව යන ඕනෑම තරලයකදී සිදුවිය හැක. යන ඕනෑම තරලයකදී සිදුවිය හැක. දැන් පුතේ ඔයාලට පැහැදිලි ඇති මේ උඩුකුරු තෙරපුම බරට සමාන වෙලා සමතුලිත වෙලා තිබිච්ච කෙනා උඩුකුරු තෙරපුම වැඩි වෙලා බරට වඩා මේක උඩ යනකොට මේ සඳහා මූලිකවම බලපාලා තියෙන්නේ ගුරුත්වය කියන එක. කියන්නේ පොළවේ බලපෑම කියන එක. යම් තැනක පොළවේ බලපෑම නැත්තම් පොළවේ බලපෑම නොපවතුනා නම් ඒ කියන්නේ අභ්‍යවකාශයේ එහෙම නැත්නම් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් එළියට ගිහිල්ලා මේ වැඩේ සිද්ධ වුණා නම් මේ සංවහන ධාරා ඇති වෙන්න හැකියාවක් නැහැ. මේකට ද්‍රවයක්ද වායුවක්ද කියලා අදාළ නැහැ. ද්‍රවවලත් වායුවලත් පොදුවේ සිද්ධ වෙනවා. ඒ නිසා සංවහනය කියන එක තරල වලට අදාළ කාරණයක්. හරි? ඒ වගේම ගුරුත්වයේ බලපෑම යටතේ සිද්ධ වෙන කෙනෙක්. මොකද බරයි උඩුකුරු තෙරපුමයි අසමතුලිත වෙලානේ මේ වැඩේ වෙන්නේ. එතකොට මේක ගුරුත්වය නිසා තමයි පවතින්නේ. ගුරුත්වය නැති වුණා නම් මේකේ උඩ කොටයක් මුකුත් නැහැ. ඔක අහනවා. නිදාසේ පල්ලයට වැටෙනකොට සංවහන ධාරා තියෙන්න පුළුවන්. නිදාසේ පල්ලයට වැටෙනකොට ළමයි කවුරු විසින් කාමතවත් ප්‍රතික්‍රියා බලයක් නැහැ. ඒතර සංවහන ධාරා ඇති වෙන්න බෑ. තේරුණාද? ඒ වගේ උඩුකුරු තෙරපුමක් නැති වෙලා යනවනේ නිදාසේ පල්ලයට වැටෙන වස්තුවක. එතකොට සංවහනය ගැන කතා කරද්දී මේ පූර්ණ අවබෝධය අදහස ඔකලදා තියෙන්න ඕන. MCQ වලදී විශේෂයෙන්ම මේ පිළිබඳව නිවැරදිව දැනුම තියෙනවද කියලා පරීක්ෂා කරනවා. හරි? හොඳයි. හරියට පිළිවෙලට පිරිසිදුව මේ රූපේ දාගන්න. හරි? ඒක නිසා එක එක විදිහට මේ කතා කරන්න පුළුවන්. අතන නිව්ටන්ගේ සිසිලන නියමය තනිකරම බේස් වෙන්නේ මෙන්න මේ සංවහනය මත තාපය ඉවතට හානි වෙන ශීඝ්‍රතාවය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් dh/dt නැත්නම් dh බෙදීම dt කියලා. එතකොට dh බෙදීම dt මේක තමයි තාපය හානි වෙන ශීඝ්‍රතාවය. ds බෙදීම dt කියලා කියන්නේ s වෙනස් වන ශීඝ්‍රතාවය. dv බෙදීම dt කියලා කියන්නේ v වෙනස් වන ශීඝ්‍රතාවය. ඒ v කියන්නේ ප්‍රවේගය නම් ප්‍රවේගය වෙනස් වන ශීඝ්‍රතාවය ත්වරණය. v කියන්නේ පරිමාව නම් පරිමාව වෙනස් වන ශීඝ්‍රතාවය තමයි අපි q dot කියලා ගත්තේ. ඉතින් ඒක නිසා මේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක මේ ලොකු දෙයක් අමාරු දෙයක් තේරෙන්නේ නැති දෙයක් විදිහට බාර ගන්නට එපා. මේක බොහොම සාවධානව අහගන්න. මේක නිකන් මම තියාගන්න තියෙන මේ වචනේ. dh/dt ප්‍රවේග මේ තාපය වෙනස් වන ශීඝ්‍රතාවය. මෙතන වෙනස් වෙන්නේ හානි වෙන විදිහට නිසා අපි යාට කියනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කියලා. හරිද? එතකොට නිව්ටන් මොකක්ද කියන්නේ? තාපය හානි වන ශීඝ්‍රතාවය මොකෙන්ද පුතේ? සංවහණයෙන් තාපය හානි වන ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතිකයිලු වස්තුවත් බාහිර පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට මොකද වස්තුවත් බාහිර පරිසරයක් අතර අමතර උෂ්ණත්වයට. මේකට උදාහරණයකට කියන්නම් මම. ඔයගොල්ලෝ තේ එකක් බොන්න ගත්ත ගමන් කට පිච්චෙනවා. පොඩක් ඔයගොල්ලෝ තේ එක පැත්තකින් තියනවා. නැත්නම් පොඩක් හුලම් පිමිනවා. චුට්ට වෙලාවකින් තේ එක පොඩක් නිවෙනවා. පොඩක් උෂ්ණත්වය අඩු වෙනවා. හැබැයි ඊට පස්සේ තේ එක බීලා ඉවරනකම් උෂ්ණත්වය ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ ලක්ෂණය අපි මෙතනදී කතා කරනවා. ඒක නිසා එතන මේ ලක්ෂණය කතා කරන්න ඉඩ තියලා දැන් මේ තර්කය තේරුම් ගන්න. සංවහනයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය
අනුලෝම සමානුපාතිකයි වස්තුවත් බාහිර පරිසරයත් අතර අමතර උෂ්ණත්වය. අමතර උෂ්ණත්වය. වස්තුවේ උෂ්ණත්වය 80යි නම් පරිසරයේ උෂ්ණත්වය 30යි නම් අමතර උෂ්ණත්වය පුතේ 50යි. 80න් 30 ගියා 50යි. අනේ ඒ වගේ අමතර උෂ්ණත්වයට තමයි තාපය හානීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙන්නේ. පැහැදිලිද? හොඳයි. ලියන්න. සංවහනයෙන් සිසිල් වෙන වස්තුවක තාපය හානි වන ශීඝ්‍රතාවය වස්තුවත් බාහිර පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. හරි. ඔන්නෝක දාලා ළමයි මේ තරකය ලියා ගන්න. හොඳයි. මේ මගෙන් අහනවා සර් මොහොත හුලං ගොඩ හුලං ඇතිවන්නේ සංවහන නිසා. ඔව්. මොහොත හුලං ගොඩ හුලං ඇති වෙන සංවහන නිසා තමයි පුතේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්න දහවල් කාලයේදී මුහුදට වඩා ඉක්මනට ගොඩබිම රත් වෙනවා. ඒතර ගොඩබිම රත් වුණාට පස්සේ ගොඩබිමේ අවට තියෙන වාත ස්කන්ධය ප්‍රසාරණය වෙලා එයා සංවහනයේ විදිහට උඩ යනවා. එතකොට මෙතන හිස් අවකාශය පුරවන්න දැන් ගොඩබිමක් වශයෙන් තියෙන ලොකු ඒරියා එකක් නේ. ඒ අවකාශයේ හිස් ගතිය පුරවන්න මුහුද පැත්තෙන් තමයි සිසිල් වාතය ඇදිලා මේ පැත්තට එන්නේ. එතකොට අපි කියනවා මුහුදේ ඉඳන් ගොඩ පැත්තට හුලං හමනවා කියලා. ඊළඟ රාත්‍රී කාලයේදී ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. මොකද ජලයේ විශිෂ්ට අබ්දාරිතාවට වඩා පස්වල විශිෂ්ට අබ්දාරිතාව අඩු නිසා ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. නමුත් ජලය උෂ්ණත්වය දරාගෙන එයා උෂ්ණත්වය අරගෙන ඉන්නවා. එතකොට අවකාශය මුහුදු ජලයට අවකාශය රත් වෙලා එතනින් සංවහන ධාරාව උඩට යන්න පටන් ගන්නවා. එතනින් සංවහන ධාරාව උඩට යනකොට එතන හිස් අවකාශයක් ආවම ගොඩ පැත්තේ ඉඳන් මුහුදු පැත්තට හුලං හමාගෙන යනවා. එතන මුහුදු හුලං ගොඩ හුලං ඇති වෙන්නේ මේ සංවහනය කියන ක්‍රියාවලිය නිසා. හරි. මෙන්න මේක තමයි නිව්ටන්ගේ සිසිල්න නියමයේ අපිට හම්බෙන මූලික ප්‍රකාශනය. අපි මෙතනදී මෙන්න මෙතන සමානුපාතික නියතයක් දානවා. dH/dt සමානයි Ka theta ඍණ theta r කියලා. පුතේ මෙන්න මෙතන මේ K කියලා කියන්නේ සංවහන නියතය. A කියලා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය. මේ K ට තව නමක් ඉදිරිපත් කරනවා. සංවහනයේ විමෝචකතා සංගුණකය කියලා.
එතකොට කොහොමද එක වචන හොඳේ යාට සංකේතවත් පාවිච්චි කරන සංකේතවත් කරන්නේ e. එතකොට ඒක දාලා වෙන ප්‍රකාශනය ලියුවොත් එහෙම dh/dt සමානයි ea θ ඍණ θ r කියලා ප්‍රකාශනය පොඩ්ඩක් වෙනස් වෙනවා. k වෙනුවට e ඇවිල්ලා. ඔන්න මේක තමයි සම්මත ප්‍රකාශනය. මේක තමයි අපි තේරුම් ගන්න ඕන, මතක තියා ගන්න ඕන, අවබෝධ කර ගන්නට ඕන. හරි? පැකල් දාගන්න. ඉක්මන් කරමු. හරි. හොඳයි. මෙන්න අනුමාතෘකාව සිසිලන ශීඝ්‍රතාවය. සිසිලන ශීඝ්‍රතාවය. සිසිල් වෙන ශීඝ්‍රතාවය. තාපය වඩන ශීඝ්‍රතාවයයි සිසිලන ශීඝ්‍රතාවයයි දෙකක් තිබෙනවා. සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන ශීඝ්‍රතාවය. දැන් සිසිලන ශීඝ්‍රතාවය යනෝ උෂ්ණත්වය වෙනස් වෙන ශීඝ්‍රතාවය. d theta by dt. මෙන්න මේක තමයි සිසිලන ශීඝ්‍රතාවය. මේක සිසිලන ශීඝ්‍රතාවය කියන්නේ. හරි? d theta by උෂ්ණත්වය වෙනස් වෙන ශීඝ්‍රතාවය. එතකොට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා. මුලින්ම තියෙන්නේ මේක දෙන්න. අපි ඊට පස්සේ බලමු මේක ඔප්පු කරන්නේ කොහොමද කියලා. හරි? සිසිලන ශීඝ්‍රතාවය තර උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාවය වගේම සංවහනයෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වගේම මෙහෙම සම්බන්ධය කියනවා. පුතේ ඉස්සෙල්ල ප්‍රකාශනයේ නිව්ටන්ගේ සිසිලන නියමයේ තිබිච්ච k අගයයි මේ k අගයයි පොඩ්ඩක් වෙනස්. හරි? පොඩ්ඩක් වෙනස්.
එකක් නෙමෙයි ඒ දෙක දෙකක්. ඒ නිසා මෙන්න මෙයා මේකේ කියන්නේ සිසිලන නියතය කියලා. මේකේ කවුද? සිසිලන නියතය. ඒකේ මේකේ දෙකක්. හොඳේ පටලවා ගන්න එපා. මේකේ සිසිලන නියතය. ඒ පෘෂ්ඨ වර්ගය බලෙම තමයි. මොකද මම මේ පැත්තෙන් ලියලා තියන්නම් dh/dt ලිව්වා නම් එහෙම ඒකේ එන්නේත් අපි a θ ඍණ θ r නේ. ඒතර උදේ මෙතන මේ k එක පැටලෙන නිසා මම මෙතන දානවා e. අර විමෝචකතා සංගුණකෙන් ගත්ත එක්කලා e දාන්න. හරි? ඒතර dθ/dt ගත්තොත් එහෙම ඒකේ එන්නේ මොකද්ද? k a θ ඍණ θ r. ඔන්න වෙනස බලන්න. එකම කතන්දරේ මේකේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වෙනුවට උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාවය ඇවිල්ලා මෙතන විමෝචකතා සංගුණකයේ වෙනුවට නැත්නම් සංවහන නියතය වෙනුවට මෙතනට ඇවිල්ලා තියෙන්නේ සිසිලන නියතය. නැත්නම් මෙතන A පෘෂ්ඨ වර්ග බලය A පෘෂ්ඨ වර්ග බලය අමතර උෂ්ණත්වය අමතර උෂ්ණත්වය. ඒව එහෙමම තමයි. වෙනස තේරුම් ගන්න. හරි? මේ කවුද? සංවහනයේ විමෝචකතා සංගුණකය නැත්නම් එයාට තව නමක් කියනවා සංවහන නියතය convection constant. මේකේ කවුද? සිසිලන නියතය. හරි? ඔන්න ප්‍රකාශනය ගන්න ඔක්කොටම කලින් මේ ලියා ගන්නකො. අපි ඊළඟට බලමු මොකද වෙන්නේ කොහොමද කියලා. හරි. හොඳයි. මේ ගන්න තියෙන්නේ කොහොමද මේ ගන්නෙ? සාධනය කියලා ලියන්න. උදේ. දැන් මේක අපි සිසිල්න නියමයේ ලිව්වේ මෙහෙම වස්තුවකින් එළියට ඉවත් වෙන තාපයටනේ. එතකොට අපි හිතමු චූටි කාලයකට දැන් අපි හිතමු මෙයාගෙන් උෂ්ණත්වය අඩු වෙනවනේ. මම මෙයාට දානවා q සමාන mc θ. ටික කාලයකට පස්සේ මම මෙයාව දෙපැත්තම බෙදනවා ඒ ගත වෙච්ච කාලේ. එතන මට මෙතනින් එනවා dh/dt mc dθ/dt එනවා. dh/dt වෙනකොට මට දාන්න පුළුවන් ea θ ඍණ θ r. ඒක අර සිසිල්න නියමයෙන් ආපු එක්කෙනා. mc dθ/dt වෙනවා ලියන්න පුළුවන්. එතකොට මෙතනින් dθ/dt උක්ත කරාට පස්සේ මට එනවා e බෙදීම mc වාරයක් a θ ඍණ θ r කියලා. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙයා වෙනකොට තමයි කියලා දාන්නේ. dθ/dt සමානයි k a θ ඍණ θ r. දැන් තේරෙනවද වෙනස? දැන් තේරෙනවද? ප්‍රකාශනයේ එනකොට කලින් එක්කෙනාගේ තිබිච්ච k නෙමෙයි මෙතන තියෙන වෙන එක්කෙනෙක්. ඉස්සෙල්ලා එක්කෙනාගේ තිබිච්ච k ව වස්තුවේ ස්කන්ධෙනුයි එයාගේ විශිෂ්ටතා පදාර්ථතාවනේ බෙදුවට පස්සේ එන එක තමයි මෙතන k කියලා කියන්නේ. ඒක නිසා ඔය කටපාඩම් කරගන්න යන්න එපා. අවබෝධය තියාගන්න නැත්නම් වැඩි කරදරයක් වෙනවා මම යනකොට ඉස්සරහට.
ඉක්මනින් හදාගන්න. ඉක්මනට ටියුට් එකේ 30 වෙනි ගාන හදන්න. ටියුට් එකේ 30 වෙනි ගාන හදන්න තමයි ඉක්මනට. සෙල්සියස් 60ක පවතින පද්ධතියක පළමු සෙල්සියස් 6 පහත වැටීමට විනාඩි 6ක් ගත වෙයි. ඊළඟ 6 පහත වැටීමට ගත වන කාලය සොයන්න. කවුරුත් හදලා නම් වෙන්නේ නැහැ. ළමයි 60ක මෙයා තියෙන්නේ. මෙයා 54ක් වෙන්න t සමානයි බිඳුව මෙතන t සමානයි විනාඩි 6ක් නේ. මෙයා 54 ඉඳන් 48 වෙනකන් එන්න කොච්චර කාලයක් ගත වුණාද කියලා අහන්න. සිසිල්ල නියමය දාලා පොඩි උත්සාහයක් ගන්න. සිසිල්ල නියමය කවුරුත් එන්නේ නැහැ. ඒකයි මම මේ බලන් ඉන්නේ. ළමයි ඔගේ පරිසර උෂ්ණත්වය 30යි කියලා ගන්න. මට මම දැන් දැක්ක එක නැහැ කියලා. ඔගේ පරිසර උෂ්ණත්වය 30යි කියලා ගන්න. පරිසර උෂ්ණත්වය 30යි කියලා ගන්න.
නෑ ඒක ඕනෙත් නෑ වගේ. පොඩ්ඩක් හිතන්න. ඒක ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ බේසික් හරි. දැන් මම මේක බලන්නේ මේ මගේ ටියුට් එකකින් ඔයගොල්ලන්ට මම දාලා තියෙන ඩ්‍රාෆ්ට් එක නේ එකයි ඔය දත්තේ මම කියලා තියෙන්නේ. හරි. දැන් බලන්න මොනව අහගන්න 60 ඉඳන් 54 වෙනකම් උෂ්ණත්වය අඩු වෙනවනේ. 60 ඉඳන් 54 වෙනකම් උෂ්ණත්වය අඩු වෙනවා. පරිසර උෂ්ණත්වය 30යි කියලා ගත්තොත් 60 ඉඳන් 54 වෙනකම් උෂ්ණත්වය අඩු වෙනකොට මේ අවස්ථාවේදී තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපිට ලියන්න පුළුවන් පුතේ EA මේ 54යි මේ 60යි 54යි අතර උෂ්ණත්ව අඩුවීම සැලකුවොතින් එහෙම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද 60යි 54යි අතර උෂ්ණත්ව අඩුවීම සැලකුවොතින් එහෙම එතන මැද උෂ්ණත්වය ගන්න වෙනවා අපිට යම්කිසි අගයක් කියලා. හරිද? මැද උෂ්ණත්වය ගන්න වෙනවා යම්කිසි අගයක් කියලා. දැන් මේක නම් මැද උෂ්ණත්වය 60යි 54යි අතර 57යි. මේක මෙතන ගත්තොත් 57යි. 54යි 48යි අතර මැද උෂ්ණත්වය 51යි. එතකොට මම මෙතනින් ලියත හැකි මැද උෂ්ණත්වය මේ 60ද 54ද කියන එක සම්බන්ධ කරගන්න නැතුව 60 ඉඳන් 54 දක්වා උෂ්ණත්වය අඩු වෙගෙන එනකොට මේ දෙන්නටම මැද උෂ්ණත්වය ගන්න 57යි කියලා. θ ඍණ θ r නේ අඩු කිරීම කාමර උෂ්ණත්වය. මේ තියෙන්නේ පළවෙනි තාප හානි වීමේ ශීඝ්‍රතාවය. මෙතන ඉඳන් මෙතන යනකොට තාප හානි වීමේ ශීඝ්‍රතාවය dh/dt එක ගත්තොත් එහෙම E එහෙමමයි A එහෙමමයි මෙතන මැද උෂ්ණත්වය ගත්තොත් 51යි ඍණ θ r. පැහැදිලිද? ඔන්න මම සිසිලන නියමයෙන් ලිව්වා උෂ්ණත්වය කියන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය. දෙවෙනි කැලලටත් මම ලිව්වා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනය. ඔන්න උතරන තමයි මෙන්න මේ θ r වෙනකොට තමයි 30 කියන එක එන්න ඕන. මොකද මගේ ටියුට් එකේ ඒක තියෙනවා. ඔයගලගේ ටියුට් එකේ මේක මොකක්ද මම ඩ්‍රාෆ්ට් එක ගන්න දාලා තියෙන එකයි ප්‍රශ්න තියෙන්නේ. හරි. පැහැදිලි? එතකොට මෙහෙම ප්‍රකාශන දෙයක් ගන්න පුළුවන්. මේකෙදි අවබෝධ කරගත යුතු කාරණේ තමයි මේ 60 ඉඳන් 54කට අඩු වෙනකොට අපි 60 ගන්නද 59 ගන්නද 50 කීයේ 5 ගන්නද ගන්න අගයක් හිතා ගන්න බෑනේ. ඒක නිසා මේ 60ටත් 54ටත් මැද 57 තමයි අපි මේ දෙන්නටම පොදු උෂ්ණත්වය කියලා ගන්න. එතකොට ඒ උෂ්ණත්වයේ ඉඳන් කාමර උෂ්ණත්වය අතර තියෙන අමතර උෂ්ණත්වය තමයි පුතේ මෙතන මේ දාලා තියෙන්නේ. ඊළඟට 54 ඉඳන් 48ට අඩු වෙනකොට මේ මැද උෂ්ණත්වය 51 තමයි මෙතන දාලා. මේ යම් වස්තුවක් නේ. එතකොට මෙයාගේ තාප හානි වීමේ ශීඝ්‍රතාවය අපිට ලියත හැකි යම් වස්තුවක තාප හානි වීමේ ශීඝ්‍රතාවය q සමානයි mc θ සමීකරණය ලියලා මම දෙපැත්තම ගන්නවා dh බෙදීම dt mc
d theta බෙදීම dt කියලා. එහෙනම් පුතේ මෙන්න මෙතන වෙලා තියෙන dh බෙදීම dt ට මට දාන්න පුළුවන්. මොකද්ද? mc d theta බෙදීම dt කියලා. මෙතන දාන්න පුළුවන් mc d theta බෙදීම dt කියලා. මෙතනට දාන්න පුළුවන් mc d theta බෙදීම dt කියලා. මල්කි සාධාරණ උත්සාහයක් ඉවලා තිබ්බා. හොඳයි. එතකොට මෙන්න මේ අවස්ථා දෙකට මම දැන් සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. මේක එක මේක දෙක. එහෙනම් මම දැන් ගන්න එක බෙදීම දෙක ගන්නවා. එතකොට පුතේ EA ට EA කැපිලා යනවා. මෙතනින් එන්නේ 57 ඍණ θ r ඍණ 51 ඍණ θ r සමානයි. MC ට MC කැපිලා ගියාම පළවෙනි අවස්ථාවේ මට එනවා සෙල්සියස් අංශක 6ක වෙනසක් සිද්ධ වෙන්න කාලය කොච්චර ගියාද? මිනිත්තු 6ක් ගියා. මම කෙලින්ම 6 මිනිත්තු වලින්ම දාගන්න. වාරයක් මෙතන උෂ්ණත්ව වෙනස 6ක් සිද්ධ වෙන්න තමයි මේව හදා ගන්නම්කො. dt dt පළවෙනි අවස්ථාව බෙදන්න තියෙනවා dt dt දෙවෙනි අවස්ථාවේ. හරි. එතන මට එදිරින් එනවා 57න් 30ක් ගියාම කීයද? 27යි. 51න් 30ක් ගියාම 21යි. සමානයි. මෙතන එනවා 6 බෙදීම 6 වාරයක්. මෙතනින් එනවා 6 උඩට යනවා t. එතන මේකට මේක කැපිලා ගියාට පස්සේ t සමානයි 27 බෙදීම 21 වාරයක් 6. එතන මේ ගත්තම 3 7යි 3 9යි 9 වරක් 6 54 බෙදීම 7යි. මිනිත්තු 7.71ක් යනවා. දැන් ඔතන 60යි 54යි අතර නැතුව වෙනාගයක් තිබ්බොත් 60යි 55 වගේ තිබ්බොත් කොහොමද සර් ඒක මැදාගේ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න මැදාගේ. ඒක හේතුව මොකද්ද සර් එහෙම ගන්න ඕනේ කියලා? ඒක දැන් මෙහෙමනේ. දැන් මෙහෙමනේ වෙන්නේ. මේ පරාසය ඇතුළත මෙතන ඉඳන් මෙතනට එනකොට උෂ්ණත්වය එන්න අඩු වෙනවා. එතකොට නිව්ටන් මොකද කියන්නේ? මෙයාගෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වයට අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ 60 දී අමතර උෂ්ණත්වය ටිකක් වැඩිනේ. 60න් 30ක් ගියාම 30යිනේ. අපි තුමු 59 දී කීයද? 29යි. තේරෙනවද? 58 දී 28යි. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන පුතේ අමතර උෂ්ණත්වය. එතකොට අමතර උෂ්ණත්වය එන්න අඩු වෙනකොට තාපය හානි වීමේ ශීඝ්‍රතාවයත් එන්න අඩු වෙනවා. දැන් අපි තේක බොන්න පටන් ගන්නකොට කට පිච්චුනාට බීලා ටික චුට්ටක් වෙලා තියලා බොනකොට ඉක්මනින් උෂ්ණත්වය අඩු වෙලා හැබැයි තේක බීලා ඉවරනකම්ම උෂ්ණත්වයේ ලොකු වෙනසක් සිද්ධ වෙලා නැහැ. දැනෙන්න වෙනසක් සිද්ධ වෙලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ වැඩේ පටන් ගන්නකොට 100 තිබ්බනම් චුට්ට වෙලාවකින් තප්පර 30කින් විතර බැලුවොත් එහෙනම් මේක එකපාරට 90ට විතර අඩු වෙනවා. හැබැයි ඊළඟ තප්පර 30 දී පුතේ ආයි මේක 80ට අඩු වෙන්නේ නැහැ. ඇයි? තාපය හානි වෙන්න එපා උෂ්ණත්වය අඩු වෙන්න. උෂ්ණත්වය අඩු වෙන්න තාපය හානි වෙන්න ඕන. තේරුණාද? දැන් ගන්න වැඩේ පටන් ගන්නකොට සෙල්සියස් එක 100යි උෂ්ණත්වය. වැඩේ ඉවරනකොට සෙල්සියස් එක 90 කියන්නේ වැඩේ තප්පර 30කින් සෙල්සියස් එක 90ට අඩු වෙලා. ඒ කියන්නේ කීයද? තප්පර 30කදී සෙල්සියස් අංශක 10ක වෙනසකට ඇවිල්ලා. හැබැයි ඊළඟ තප්පර 30 ගත්තොත් එහෙම මෙයා 80ට ඇවිල්ලා තියෙන්නේ නැහැ. මොකද මෙයා 100 ඉඳන් 90ට ආවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය මත. පුතේ 100 තියෙනකොට තාපය හානි වෙන ශීඝ්‍රතාවයයි 90 තියෙනකොට තාපය හානි වෙන ශීඝ්‍රතාවයයි වෙනස්. ඒ කියන්නේ එන්න ශීඝ්‍රතාවය අඩු වෙනවා. රේට් එක අඩු වෙනවා.
උදාහරණයක් විදිහට වතුර ටැංකියකට වතුර පුරවලා මෙතනින් පොඩි හිලක් විදුවතින් එහෙම වේගෙන් මෙහෙම වැදිනවා. හැබැයි වතුර ටික ටික අඩු වෙනකොට මොකෝ වෙන්නේ? මේක මෙච්චර දුර යන්නේ නැහැ නේ. ටික අඩු වෙලා වතුර මේ ගානට ආවම නිකන් බේරෙන ගානට එනවා. එතකොට වතුරේ උස තියලා පීඩනය තියෙනකොට තමයි වතුර එළියට ගොඩක් විදින්නේ. ඒ වගේ තමයි උෂ්ණත්වය ගොඩක් වැඩි වෙනකොට තමයි තාපය ඉක්මනින් එළියට විසික් වෙන්නේ. උෂ්ණත්වය ටික අඩු වෙනකොට තාපය එළියට විසික් වෙන ගතිය පොඩ අඩු වෙනවා. එතකොට එයාගේ සිසිල් වීම ටික මන්දගාමී වෙනවා. සිසිල් වීම මන්දගාමී වෙනකොට එයාගේ උෂ්ණත්වය ටිකක් අල්ලගෙන ඉන්න තියෙන හැකියාව වැඩි වෙනවා. අන්න ඒක තමයි මෙතනදිත් වෙන්නේ. එතකොට පළවෙනි තත්පර 30 දී මෙයා 100 ඉඳන් 90ට සෙල්සියස් 10ක වෙනසක් සිද්ධ වුණාට ඊළඟ තත්පර 30 දී 90 ඉඳන් 80ට එනකොට සෙල්සියස් එක 10ක වෙනසක් වෙන්නේ නැහැ. එන 80ට එන්නේ නැහැ. එයා ඊළඟ තත්පර 30 දී නිකන් 82 දී 83 වගේ නවතිනවා. ඉස්සෙල්ල තත්පර 30කට 10ක් ආවට දැන් තත්පර 30ට බහින්නේ 8යි. ඊළඟ තත්පර 30 දී බහින්නේ තවත් ඊට වැඩි අඩුයි. තේරුණාද මං කියන්නේ? ඒ පොයින්ට් එක පැහැදිලිද? ඔව් සර් දැන් අපි ඒ පොයින්ට් එක සර් ඔය ගානට ගත්තේ කොහොමද සර් දැන් අර මැදාගයක් අරගෙන දැන් 57 කියලා ගන්නකො මැදාගේ ඊට වැඩිපුර කාලෙදී දැන් ගත්තේ 57 නේ. දැන් මේ වෙලාවේ මේ හැම එක්කෙනාටම පොදු උෂ්ණත්වය තමයි 57 ගත්තේ. දැන් 54 වඩා උෂ්ණත්වය වැඩි වෙලාවේදී 54 වඩා තාපය හානි වීම ශීඝ්‍රතාවය වැඩි. 54 වඩා උෂ්ණත්වය අඩු අවස්ථාවේදී තාපය හානි වීම ශීඝ්‍රතාවය 57 දී ගත්ත වගේට වඩා අඩුයි. එතකොට මෙතනදී මේ හානි පූර්ණයක් සිද්ධ වෙනව නේද? උදාහරණයක් විදිහට හිතන්න. මෙන්න මෙතන 60 ඉඳන් 54ට නැගිටින අවස්ථාව හිතන්නකෝ. දැන් අපි මේ ගාන හැදුවේ 60ටත් නෙමෙයි 54ටත් නෙමෙයි 57ට තමයි අරන් හැදුවේ. දැන් පුතේ 54 වඩා වැඩි උෂ්ණත්වයේ පවතින අවස්ථාවේදී තාපය හානි වීම ශීඝ්‍රතාව ටිකක් වැඩිනේ. තාපය හානි වීම ශීඝ්‍රතාව වැඩි. 54 වඩා ටිකක් 57 දී යම්කිසි අගයක් තියෙනවා. 54 වැඩි අඩු අවස්ථාවේදී තාපය හානි වීම ශීඝ්‍රතාවය 57 යකේට වඩා අඩුයි. ඒ කියන්නේ මෙයාගේ මේ ප්‍රස්ථාරයක් වශයෙන් ගත්තොත් එහෙම මෙහෙම නෙවෙන්නේ. මෙතන 60යි. මෙතන 54යි. එතන 57 තියෙන්නේ මේ වගේ හරියකනේ. එතකොට මෙන්න මේ කොමන් කියලා මෙන්න මේ මධ්‍යම රේඛාවට ගත්තට පස්සේ මේ අවස්ථාවට වඩා වැඩි වෙන ටිකයි මේ අවස්ථාවට අඩු වෙන ටිකයි බැලන්ස් වෙලා 57 තියෙන අගයත් එක්ක එකම අගයකටපත් වෙනවා. තේරුණාද මං කියපේ? පැහැදිලිද? හරිද? එතකොට සර් දැන් අපි කියමු ඔය විදිහට ඒ කියන්නේ මධ්‍යම අගයක් ගන්න නැතුව මේ ගාන හැදුවොත් ඒක කොහොමද සර් මේ ගානට බලපන් නම් එතන සර් මට පොඩ පටලැවිලා තියෙනවා. මධ්‍යම අගය කරලා හදන්න බැහැ නේද? මධ්‍යම අගය නැතුව එහෙනම් ඔයා තප්පර දශමෙන් දශමෙ කඩලා ගන්න. ඒ කියන්නේ මේ උෂ්ණත්වය සෙල්සියස් 60 දී 59 එහෙම ගියේ දශමෙන් දශමෙ කඩ අවස්ථාවට තාපය හානි වීම ශීඝ්‍රතාව හොයන්න. පැහැදිලිද? හම්බෙන කාලයත් අර මධ්‍යම අගයට අනුව වෙන මධ්‍යම කාලයක් ඔය දෙන්නේ. ඒ කියන්නේ තේරුණා. දැන් අපිට මේක උත්තරේ එන කාලය තියෙනවානේ. ඔව්. කාලය එතකොට මෙතනදී 100% නිවැරදි කියලා හිතන්න බෑ නේද සර්? ඒක අර අපි ආසන්න කිරීමක් එක්කෙන එක කියන්නේ මධ්‍යම අගයන් වලින් ගත්තේ. මෙතනදී කරන්නේ ආසන්න කිරීමක් නෙමෙයි. මෙතනදී කරන්නේ ගණිතමය නිවැරදි කිරීම. අන්න ඒකයි විතර වැදගත් කරන්නේ. මෙතනදී කරන්නේ ආසන්න කිරීමක් නෙමෙයි හරි. දැන් උදාහරණයක් විදිහට හිතන්න. කෙනෙක්ගේ ආරම්භක ප්‍රවේගය මේක දාගන්නකො මම කියන්නේ. නැත්නම් මේක ලියලා තියෙන ඒවාත් එක පැටලෙනවා මම ආයි ලියනකොට. ඔක්කොටම කලින් මේක දාගන්නකො ළමයි. මම ඊට පස්සේ කියලා දෙනවා වැඩි.
නැත්නම් ඔයගොල්ලන්ට මේ බෝඩ් එකේ ආයෙ එහෙම මෙහෙම ලියනකොට මේ ලියපුවම ඇකිලා වැඩි අවුල් වෙනවා. එකක් දාගන්නකො. හරිද ළමයි? දාගත්තද? හොඳයි. ඔන්න අහගන්න. මේකෙදි මම කියන්නේ අපි හිතමු 60 නම් 54 වෙනකන් අඩු වෙනවා කියලා. එතකොට 60ට අදාළව තාපය හානි වීමේ ශීඝ්‍රතාව 59 58 57 56 55 57. මෙතනදී තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අපි හිතමු 10 ජූල් තප්පරයකට කියලා. මෙතනදී අගය 9යි ජූල් තප්පරය. මෙතනදී අගය 8යි ජූල් තප්පරය. මෙතනදී අගය 7යි ජූල් තප්පරය. මේක 6යි ජූල් තප්පරය. 5යි ජූල් තප්පරය. මේක 4යි ජූල් තප්පරය. අද නොම අවස්ථාවක් කියලා තුමු උදාහරණයක් විදිහට. උතර මේ තියෙන්නේ එක එක මෙතනදී තියන අගය නෙමෙයි එන්න උෂ්ණත්වය අඩු වෙනකොට තාපය හානි වීම ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. දැන් මෙන්න මෙතනදී මේක අපි ප්‍රස්ථාරයකට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වීමත් එක්ක උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ මොන රේඛීය වෙනස් වෙනවා. තාපය හානි ශීඝ්‍රතාවය එන්න අඩු වෙනවා. හරිද? අඩු වෙනකොට මෙන්න මෙතනදී 60 දී තියන අගයයි 54 දී තියන අගයයි ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ 60 දී මෙතන අයින අනිත් පැත්තට එන්නේ මෙතන එන්නේ 54 මෙතන එන්නේ 60 ඒතර ඔය විදිහට වෙන්නේ 60 ඉඳන් 54 වෙනකොට උෂ්ණත්වය ටික ටික අඩු වෙනවා. එතන අපි මේකේ මෙන්න මෙහෙම මැද 57ට අදාළව එකක් ගත්තොත් එහෙම 57ට අදාළව තියෙන 7 කියන එක කියලා ගත්තොත් එහෙම මේ අවස්ථාව සලකලා තමයි අපි දැන් ගාන හදලා තියෙන්නේ. එතකොට මීට වඩා වැඩි වුණත් මීට වැඩි අඩු වුණත් ඒකෙන් සිදුවෙන දෝෂය අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඇයි දැන් බලන්න 54 වඩා වැඩි උෂ්ණත්වවලදී ලොකු තාපය හානි වීම ශීඝ්‍රතාවය තියෙනවා. 54 වඩා අඩු උෂ්ණත්වවලදී අඩු තාප හානි වීම ශීඝ්‍රතාවය තියෙනවා. එතකොට මේකෙදි අඩු වෙනකොට වැරද්දක් වෙනවා. මෙතනදී වැඩි වෙද්දී වැරද්දක් වෙනවා. 57 ගත්තට පස්සේ අඩු වෙනකොට සිද්ධ වෙච්ච වැරද්ද වැඩි වෙනකොට සිද්ධ වෙච්ච වැරද්දෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. හරිද? පැහැදිලිද? හරි සර්. තේරුණාද? එතකොට ගණිතමය වශයෙන් නිවැරදි කිරීමක් කරලා තියෙනවා. උෂ්ණත්වයත් එක්ක තාප හානි වීම ශීඝ්‍රතාවය ගත්තට පස්සේ. කැමතිද අපි කියනවා දාගන්න ඈ. උදාහරණයක් විදිහට මේ සෙට් එකම එකට එකතු කරලා 7න් මෙතන ගත්තා නම් අන්තිම උත්තරේ එන්නේ 7ම තමයි. මොකද උෂ්ණත්වය 7ක් තියෙනවානේ 1 2 3 4 5 6 7යිනේ. මෙන්න මේ ටික එකතු කරලා 7න් මෙතන ගත්තා නම් උත්තරේ එන්නේ 7යි. ඒ කියන්නේ මෙන්න මේ
54 දාලා එක තමයි එන්නේ. ඒක නිසා තමයි මධ්‍යයනේ අරන් ගන්න. ඒකට පස්සේ අර වැඩි වීමෙන් වෙන හානියයි අඩු වීමෙන් වෙන හානියයි දෙකම හානි පූර්ණය වෙලා තමයි උත්තරේට එන්නේ. ළමෙක් අහනවා උෂ්ණත්වය අඩු වෙද්දී තාපය හානි වීමේ ශීඝ්‍රතාව අඩු වෙනවා. එහෙම අඩු වෙන්නේ නියත ශීඝ්‍රතාවයෙන්මද කියලා. පුතේ කාලයත් එක්ක ගත්තොත් නියත ශීඝ්‍රතාවයකින් නෙමෙයි. නමුත් මෙතන අපි අරන් තියෙන උෂ්ණත්වයත් එක්ක. උෂ්ණත්වයත් එක්ක නියත ශීඝ්‍රතාවකින් තමයි අඩු වෙන්නේ. right? හොඳයි. දැන් ඔය ඩියුට් එක ඔයගොල්ලෝ ඒ ඉතුරු ගාන ගෙදරදී හදන්න. මාතෘකාව ලියන්න. සිසිලන වක්‍රය සිසිලන වක්‍රය ඉස්සර මේ ටික තිබෙනවා ප්‍රැක්ටිකල් එකකට. පස්සේ ප්‍රැක්ටිකල් එකකින් අයින් කරලා තියරි ටිකට දාලා තියෙනවා. තියරි වලට දාලා කියලා කියන්නේ උගන්වන්න කියලා විශේෂයෙන්ම කියලා නැහැ. නමුත් ප්‍රශ්න අහනවා සමහර වෙලාවල. ඒක නිසා මේක හරියට තේරුම් ගැනීම වැදගත්. සමහරවිට මේ ප්‍රැක්ටිකල් එක අයින් කරා කියලා සමහරවිට උගන්වන්න ඉතිලාවල් තියෙනවා. හොඳේ. ඒක නෙවෙයි. හොඳයි. දැන් අපි රත් වෙච්ච වස්තුවක් එල්ලලා තියලා මෙහෙම එළියට මෙහෙම තාපය හානි වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මෙයාගේ උෂ්ණත්වය θ පරිසර උෂ්ණත්වය θ r. එතකොට පුතේ මෙයාගේ අපි කාලයත් එක්ක උෂ්ණත්වය අඩු වෙන විදිහ ප්‍රස්ථාරගත කරොත් කාලයත් එක්ක හොඳේ කාලයත් එක්ක උෂ්ණත්වය අඩු වෙන විදිහ ප්‍රස්ථාරගත කරොත් මේකට එන හැඩය ගණිතමය හැඩයක් නෙමෙයි. මේක ගොඩක් වෙලාවට ළමයි වරද්දලා ගණිතමය හැඩයක් කියලා අදිනවා. මේක ගණිතමය හැඩයක් නෙමෙයි. මේක ප්‍රායෝගික වෙන හැඩයක්. යම්කිසි අගයකින් පුතේ පටන් ගන්න. θ කියලා අගයකින් පටන් ගන්න. ඊට පස්සේ මෙයා ටික අඩු වෙලා ගිහිල්ලා මෙයා නියත වෙනවා කාගෙද්ද? කාමර උෂ්ණත්වයේ. ඕනම දෙයක් එහෙමනේ. නිවිලා ගිහලා කාමර උෂ්ණත්වයේදී නියත වෙනවා. මෙන්න මේකට තමයි සිසිලන වක්‍රය කියලා කියන්නේ. පැහැදිලිද? මෙයා තමයි සිසිලන වක්‍රය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. මෙන්න මේක තමයි සිසිලන වක්‍රය. දැන් බලන්න. තේක කතර ගත්තන් පස්සේ මේකගේ 90ක් විතර වෙනවා. හැබැයි බොන්න අපි તો 95ක් විතර වෙනවා. බොන්න බෑ. මේකගේ 90ක් 80 වගේ වෙනකොට මේ ටට්ටක් ගාලා මොකෝ වෙන්නේ? කාලය ගත වෙනකොට පටපට ගාලා උෂ්ණත්වය අඩු වෙනකොට හැබැයි කාලය තවදුරටත් වැඩි වෙනකොට උෂ්ණත්වය අඩු වෙන්නේ හිමි. ඒක නිසා තමයි තේක බොන වෙලාවට උෂ්ණත්වයේ වෙනසක් අපිට ලොකුවට ඉන්ඩිකේට් වෙන්නේ නැත්තේ. අපිට ගොඩක් ෆීල් වෙන්නේ නැහැ. උෂ්ණත්වය ගොඩාක් අඩු වෙලා ඇල්ලතුරු වෙලා කියලා හිතෙන්නේ නැහැ. ඒක බොන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන කාරණා. බොන්න පුළුවන්. උෂ්ණත්වය හිමින් අඩු වෙන්නේ කාලය ගත වෙනකොට. මේක තමයි පුතේ සිසිලන නියමයේ කතන්දරේ. හරි? මෙන්න මේක තමයි සිසිලන වක්‍රය කියලා කියන්නේ. අකලන්න ගන්න. දැන් මේදී සාකච්ඡා කරන්නේ සංවහනයෙන් සිසිල් වෙන වස්තුවක කාලයත් සමග උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීමයි. සංකල්ප මෙන්න මේක දාගන්න පුතේ. හොඳයි. දැන් පුතේ අපි ප්‍රස්ථාරයක් ඇඳුත් එහෙම තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාවය
තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වයේ අඩු වීමේ ශීඝ්‍රතාවය අතර අපි දන්නවා dH/dt සමානයි EA හරි EA theta ඍණ theta r ඊළඟට අපි දන්නවා dH/dt එක නැත්නම් අපිට q සමානයි mc theta ගාලා මේක පෙන්වන්න පුළුවන් q සමානයි mc theta දැම්මොත් එහෙම මම දෙවැත්තම කාලයෙන් බෙදලා හදාගත්තා නම් dH/dt සමානයි mc d theta by dt එහෙනම් පුතේ dH/dt කියන එක සමානයි mc වාරයක් d theta by dt කියලා ගත්තොතින් එහෙම මේක y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ඉන්නේ. එතකොට තාපයේ උෂ්ණත්වය එහෙම නැත්නම් තාපයේ හානි වීමේ ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වයේ හානි වීමේ ශීඝ්‍රතාවය අතර ප්‍රස්ථාරයක් ගන්නොතින් එහෙම ඒක මෙන්න මේ විදිහට y සමානයි mx ආකාරයෙන් ඉන්නේ. මෙන්න මේ විදිහට y සමානයි mx ආකාරයෙන් තමයි අපිට එන්නේ. පැහැදිලිද? ඔන්න ඔය විදිහට ප්‍රස්ථාර අහනවා ඊ ටික මම හොඳයි. ඔක ඉස්සර ප්‍රැක්ටිකල් වලදී තිබිච්ච කාරණයක්. දැන් ප්‍රස්ථාර ඇහුවොත් එහෙම මේ විදිහට තර්ක කරලා අරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් දාගන්න. හරිද ළමයි? ලියන අනුමාතෘකාව නිව්ටන්ගේ නියමය නිව්ටන්ගේ සිසල්න නියමය සත්‍ය බව නිව්ටන්ගේ නියමය සිසල්න නියමය සත්‍ය බව තාර්කිකව පෙන්වීම තාර්කිකව පෙන්වීම right දැන් ඔන්න මේක ප්‍රායෝගිකව පෙන්වන්න ඉස්සර සිලබස් එකේ තිබ්බා දැන් පුතේ ප්‍රායෝගිකව පෙන්වන්න සිලබස් එකේ නැහැ ප්‍රැක්ටිකල් එකක් විදිහට නැහැ ඉස්සර ප්‍රැක්ටිකල් එකක් තිබ්බා මේ තාර්කිකව පෙන්වන එක නමුත් අපි උගන්වද්දී මේ ප්‍රායෝගිකවවත් පෙන්වන විදිහ කියනවා මෙහෙමයි පෙන්වන්නේ කියලා ඒක ප්‍රැක්ටිකල් වලදී මම මතක් කරලා දෙන්නම් තාර්කිකව පෙන්වන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා තර්කයට අනුව අපිට පැහැදිලි වෙනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාවයට හරිනේ මේ මෙහෙම ඉන්නේ අනුලෝම සමානුපාතික නිසානේ ඊළඟට අපි ඉස්සෙල්ලා පෙන්නුවා උෂ්ණත්වය අඩු වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි ඒක සමානයි KA උෂ්ණත්වය ඍණ කාම උෂ්ණත්වය එහෙම නැත්නම් අමතර උෂ්ණත්වය කියලා. අර නිව්ටන්ගේ සිසල්න නියමෙහි දෙවණියට ලියපු සමීකරණය. එතකොට මේක නියතයක් නිසා උෂ්ණත්වය හානි වීමේ ශීඝ්‍රතාවය අඩු වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි අමතර උෂ්ණත්වය කියලා අපිට තර්කයකට එන්න පුළුවන්. මේක එක මේක දෙක. එතකොට මේ එක හා දෙක තර්ක වලින්
මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි අමතර උෂ්ණත්වය කියලා මේක පෙන්නන්න පුළුවන්. ඒතර මේ තාර්කය මේකදී අපි මේක මතුවෙන කාරණේ තමයි මේක නිකන් සිස්සල නියම එක පැත්තකට ගිහලා ඒකම අනිත් පැත්තට ආවා වගේ වැඩක් මේ තියෙන්නේ. එතකොට මේක මම මෙතන මේක කියලා දෙන්නේ ප්‍රැක්ටිකල් එක කරද්දී මේ දැනීම පොඩි අවු මේ වටිනාකමක් වාසියක් එනවා. හරිද? ප්‍රැක්ටිකල් එක කරද්දී මේ දැනීමේ වටිනාකමක් වාසියක් එනවා. ඒක නිසා මතක තියාගන්න උෂ්ණත්වය සහ පරිසර උෂ්ණත්වය අතර වෙනස එහෙම නැත්නම් අමතර උෂ්ණත්වය වස්තුවේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතිකය කියන සිසිල්න නියමය අපිට ප්‍රායෝගිකව පෙන්වන්න ප්‍රැක්ටිකල් එකක් ඇතුලේ කරලා පෙන්වන්න මෙන්න මේ තාර්කික දැනුමේ පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා තමයි මම මේක මෙතනදී මේක සඳහන් කරන්නේ. මේක නැගලා ගන්න. මේක තමයි නිව්ටන්ගේ සිසිල්න නියමය. නේද? මහලු කාරණයක් නෑ. කාරණේ මතක් වෙනවා. ඉතින් වැදගත් කොටසකුත් නෙමෙයි. නමුත් ඊට කලින් නිව්ටන්ගේ සිසිල් නියමය කියලා කියන්නේ මොකද්ද? ඒකේදී අර මැද උෂ්ණත්වය ගන්නවා කියලා කියන කාරණේ තමයි ඔයගලන්ට මෙතනදී වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන්. හොඳයි. ඔන්න දැන් තමයි නිව්ටන්ගේ සිසිල් නියමයත් ඉවරයි. තාප මිතිය සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් තියෙන්නේ තාප ගතිකය කොටස් තුනයි දැන් තියෙන්නේ. තාප ගතිකය, වාෂ්ප ආර්ද්‍රතාව, සන්නායකතාව. සන්නායකතාව එක සමීකරණයයි වාෂ්ප ආර්ද්‍රතාවය ටිකක් තියෙනවා හිතන්න. තාප මිතියේ ගණන් හදන්න නෙමෙයි තියෙන්නේ තර්ක කරන්න. ඒක නිසා අමාරුම කොටස් ටික දැන් ඉවරයි. දැන් තියෙන්නේ නිදහසේ කරගෙන යන්න. තව දවස් 3කින් විතර පාඩම ඉවරයි. හරිනේ? ඒ කියන්නේ එතකොට ලබන සතියේ මාර්තු මාසේ පළවෙනි සතිය වෙනකොට පාඩම ඉවර වෙයි. හොඳයි. එහෙනම් ඔන්න එහෙනම් මෙතනින් මේක නවත්තනවා. ඕගොල්ලෝ ටියුට් එකේ ගණන් ටික හදලා බැරි ප්‍රශ්න අහගන්න ඉක්මනින් හදලා ඒක වැඩක් කරගන්න ටියුට් එක හදන්න මතකයතු වැදගත් හදන්න ඊළඟ කාරණේ ඕගලන්ට ටියුට් එකක් ලබා දෙන්නට තියෙනවා ඒ ටියුට් එක ලබා දෙන එක ඔයාලගේ ටියුට් එක දෙන එක සමුදන වගේ කල් යනවා මම දවස් හරියටම කියන්න ලබන සමුදාව වෙනකොට ටියුට් එක ලබා දෙන්න පුළුවන් රිවිෂන් එකේ ටියුට් එකක් සහ 2022 ටියුට් එකක් මේ සිකුරාදා වෙනකොට හම්බ වෙනවා ඔයාලගේ ඇක්ෂන් ප්ලෑන් එකක් හම්බ වෙනවා මාර්තු මාසෙට. ඒතර ඒ ඇක්ෂන් ප්ලෑන් එක ඒත් එක්කම ඔයාලට ලැබෙන සලස්වන්න සමුදලට. හරිනේ? එහෙනම් ළමයි මෙතනින් නවත්තනවා. හැම දිනකටම ආයුබෝවන්.